නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස එතකොට අද අපිට තියෙන්නේ දෙවෙනි පාදය 9 වෙනි පාඩම. දැන් එතෙක් කරගෙන ක්‍රමේ වෙනස. ඒ ඉස්සෙල්ලා අපට ආවේ එක එක චෛතසිකයක් අරගෙන ඒ චෛතසිකයක් වැඩ කරන සිත් ගාන දැක්කුවා. දැන් අපට තියෙන ඊළඟට එක එක සිතක යෙදෙන චෛතසික ගාන දැක්වීම. දැන් මේවා ඉතාම පරිස්සමින් ඉගෙන ගන්න යුතු වෙනවා. මොකද හේතුව අපට ධම්මසංගණි විභංගාදීට යනකොට මේ දැනුම තියෙනවා නම් හරි පහසුවෙන් ඉස්සරහට යන්නට පුළුවන්. Tamanටම තේරෙනවා, Taman සෑහීමක් ලබනවා, හොඳ තේරුමක් එනවා කියලා Tamanටම දැනෙනවා. එම නිසා මේ පාඩම් ඉතාම වැදගත්. මොකද දැන් අපට මේ චන්ද්‍රිකාවෙන් පස්සේ මාතෘකා ස්වරූප කියලා කොටසක් තියෙනවා. ඒ මාතෘකා ස්වරූප හරි ලේසි මේ ටික හරියට කරගෙන ගියොත් එහෙම. ඒ කියන්නේ ගලප ගන්න එක, ආදේශ කරගන්න එක විතරයි තියෙන්නේ. අමුතුවෙන් ගැඹුරක් ඇත්තෙම නැහැ කියලා Tamanට තේරෙනවා. කොහොම සුළු දෙයක් තමයි ආ එකතු වෙන්නට තියෙන්නේ. ඒ නිසා දැන් සාමාන්‍යයෙන් ගණන් පාඩමක ආකෘතිය ගන්නවා මේ හරියේදී. ඒ ගැන කවුරුත් භය වෙන්නට එපා. ඉතින් ගණන් අපි වුණ තරම් කරලා තියෙනවා. එකාතකින් බලනකොට පින්වතුනි අංගර අපිත් ඉගෙනගෙන තියෙනවා ජ්‍යාමිතිය වාගේ පාඩම් එක සලකනකොට මේ පාඩම් එච්චරම ගැඹුරු නැහැ. මේ අභිධර්ම පාඩම එච්චරම ගැඹුරු නැහැ. මොකද මේ සුතමේ අවස්ථාව, චින්තාමය අවස්ථාව කියලා කියන්නේ ලෝක ගොඩක් ගැඹුරු නැහැ. විශේෂයෙන් සුතමේ අවස්ථාව අර භාවනාමය අවස්ථාවට ගියාට පස්සේ මේ චිත්තචෛසිකාදී රූපාදී අනිත්‍ය දුක්ඛ අනාත්ම ගවේෂණය අමාරු. ඒ නිසා මේ හරිය හැම ලොකු අමාරුවක් නැහැ. උනන්දුව තියෙනවා නම්, උද්‍යෝගයේ තියෙනවා නම් තම තමට කරගැනීමේ හැකියාව තියෙනවා. එහෙමනම් දැන් අපි අද ලෝකෝත්තර සිත්ති යෙදෙන චෛතසික. මම හිතන්නේ හැම පින්වතුන් ළඟම පොතක් තියාගෙන ඇති, අනිවාර්යෙන් තියාගත යුතු වෙනවා. ලෝකෝත්තර සිත්ති යෙදෙන චෛතසික. සංක්ෂේප වශයෙන් ලෝකෝත්තර සිත් 8ක්ද විස්තර වශයෙන් 40ක්ද තියෙනවා කියලා අපේ චිත්තපාදයේදී පාඩම් අංක තියෙන අමතක නම් බලා ගන්න. 20 වෙනි පාඩම සහ 21 වෙනි පාඩම 28 වෙනි පාඩම කියන මේ වගේදී අපිට විස්තර කරලා දුන්නා. ඒ විස්තර වශයෙන් 40ක් කියන්නේ ධ්‍යාන ක්‍රමයට ලෝකෝත්තර සිත් බෙදලා යන නිසා කියලා අපට කියලා දුන්නා. ධ්‍යාන 5යි ලෝකෝත්තර සිත් 8යි. ඒක ඒතර 8 වර 5 40යි. ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ, පංචම කියන ඕනම ධ්‍යානයකට සමවැදිලා ඉඳලා ඒයින් නැගිටලා ඒකාග්‍රතාවයෙන් විදර්ශනා කරලා සෝවාන් වෙන්නත් පුළුවන්, සකෘදාගාමී වෙන්නත් පුළුවන්, අනාගාමී වෙන්නත් පුළුවන්, රහත් වෙන්නත් පුළුවන්. ඉතින් ඵලයත් ඒහා සමාන වේදෙනවා. එතකොට තමයි ලෝකෝත්තර සිත් 8 මේ 40ක් බවට පත් උනේ. ඊළඟට කියනවා ඒ සංක්ෂිප්ත ක්‍රමය කියලා කියන්නේ අර ලෝකෝත්තර සිත් 8 ක්‍රමය. සංක්ෂිප්ත ක්‍රමය ශුෂ්ක විදර්ශකයාගේද විස්තර ක්‍රමයේ සමතයානිකයාගේද වශයෙන්. යොතන කාරණයක් තියෙනවා කියන්නට. ඔය ශුෂ්ක විදර්ශක කියලා කියනකොට ධ්‍යාන නැතුව විදර්ශනා කරලා මාර්ගඵල ලබන කෙනා මෙන්ම ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ කියන ධ්‍යාන සහිතව මාර්ගඵල ලබන කෙනාත් ඇතුළත් වෙනවා. සමතයානික කියලා කියනකොට අෂ්ට සමාපatti ලාභී වෙනවා. රූපාවචර ධ්‍යාන, අරූපාවචර ධ්‍යාන සියල්ල සහිතව මාර්ගඵල අධිගමනය කරන කෙනා තමයි සමතයානික කියලා අදහස් කරන්නේ. මේ මතකයත් යන්තමට හිතේ කොනක තියාගන්න. ශුෂ්ක විදර්ශකයාගේ වුවත් ලෝකෝත්තර සිත් ප්‍රථම ධ්‍යානික ලෝකෝත්තර සිත් හා සමානවම උපදිනය. ඒකට හේතුව තමයි ප්‍රථම ධ්‍යානයට සමාන සමාධියක් නැත්නම් තීක්ෂණ වශයෙන් විදර්ශනා නුවණ වැඩෙන්නේ නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම වැටහෙන මට්ටමට අපි නිතරම ඔබට කියනවා සමාහිතෝ භික්ඛවේ අතහ භූතං පජානාන්ති කියලා. තැන්පත් වුණාට පස්සේ තමයි යථාර්ථයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තියෙන්නේ. එහෙමනම් ඒ විදිහට මෙන්න අපට විස්තර කරගෙන එබැවින් විස්තර ක්‍රමයේ සිත්වල චෛතසික දැක්වූ කල්ලි සංක්ෂිප්ත ක්‍රමයේ සිත්වල චෛතසික දැක්ුණා නම් වේ කියලා කියනවා.
එතකොට විස්තර වශයෙන් යනකොට ඒකට අන්තර්ගතයි ඉනි කෙටි ක්‍රමය. ඒ නිසා මේක කියනවා විස්තර වශයෙන් යන ක්‍රමය කියන්නේ සිත් 40 ක්‍රමයට විස්තර කරන්නම් කියලා කියන ලෝකෝත්තර සිත් වල චෛතසිකයේ දෙන ක්‍රමය. ඊට පස්සේ සිත් 8 ක්‍රමයට සමාන්ත එක අමාරුවක් වෙන්නේ නැහැ. එතනින් අමුතු ඉගෙන ගන්න කියලා දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඔන්න පළවෙනි එක ප්‍රථම ධ්‍යාන ලෝකෝත්තර සිත් 8කි. දැන් අමතක නම් චිත්තපාද 28 වෙනි පාඩම බලනු කියලා තියෙනවා. එන්නේ සිත් 8. ඒ සිත් 8 මොනවද? තවන් ආවර්ජනය කරගන්න. විතක්ක, විචාර, පීති, සුඛ ඒකාග්‍රතා සහිත සෝතාපට්ටි මග්ග චිත්තය. විතක්ක, විචාර, පීති, සුඛ ඒකාග්‍රතා සහිත සෝතාපට්ටි ඵල චිත්තය. විචාර, පීති, සුඛ ඒකාග්‍රතා සහිත සකදාගාමි මග්ග චිත්තය. විචාර, පීති, සුඛ ඒකාග්‍රතා සහිත සකදාගාමි ඵල චිත්තය. පීති සුඛ ඒකාග්‍රතා සහිත තෘතිය ධ්‍යාන සෝතාපට්ටි මග්ග චිත්තය. පීති සුඛ ඒකාග්‍රතා සහිත තෘතිය ධ්‍යාන සෝතාපට්ටි මග්ග චිත්තය. සුඛ ඒකාග්‍රතා සහිත සෝතාපට්ටි මග්ග චිත්තය. සුඛ ඒකාග්‍රතා සහිත සෝතාපට්ටි ඵල චිත්තය. ඒ විදිහටම උපේක්ඛ ඒකාග්‍රතා සහිත සෝතාපට්ටි මග්ග චිත්තය, උපේක්ඛ ඒකාග්‍රතා සහිත සෝතාපට්ටි ඵල චිත්තය කියලා බෙදලා යනවා. එතකොට ඒ විදිහට සෝවාන් සිත් ටික බෙදලා යනවා, සකෘදාගාමි සිත් ටිකක් බෙදලා යනවා, අනාගාමි සිත් ටික, අරහත් සිත්. ඒතර ප්‍රථම ධානයේ සම්බන්ධයෙන් එන සිත්. ප්‍රථම ධානයේ සම්බන්ධ මම හිතන්නේ මට පැකිලීමක් සිද්ධ වුණා. ප්‍රථම ධානයේ සම්බන්ධ කරලා ගත්තර ප්‍රථම ධානයට සම්බන්ධ වෙච්ච සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් ඒ සිත් ටික මෙතන ගන්නේ මම හිතන්නේ ඔබට කියවුණා මම දෙවෙනි ඉවත් සම්බන්ධ කරලා ප්‍රථම ධානයට සම්බන්ධ කරලා ගත්තර විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත සෝතාපට්ටි මග්ග චිත්තේ, විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත සෝතාපට්ටි ඵල චිත්තේ. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත සකදාගාමි මග්ග චිත්තය. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත සකදාගාමි ඵල චිත්තය. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත අනාගාමි මග්ග චිත්තය. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත අනාගාමි ඵල චිත්තය. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත අරහත් මග්ග චිත්තය. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත අරහත් ඵල චිත්තය. එතන මුලින් කියපේ කමතක කරලා දාලා දෙවෙනි අවස්ථාව ගන්නට. එතකොට මෙන්න මේ කියන සිත් 8. එතකොට ප්‍රථම ධාන චිත්ත සමාධි යුක්තයිනේ. ඒකේ වැඩ කරන චෛතසික ටික තමයි මෙතන මේ කියන ඕන්න බලන්න. දැන් ඕන්න ඔබට අපි කිව්වා මේ චෛතසික වලට යෙදිච්ච චෛතසික ගුණ වශයෙන් සංචිත වශයෙන් යෙදෙනවට විශේෂ නම් ලැබුණා. ඕනවල අන්‍ය සමාන ධාතුන. දැන් ඔබට කියන්නේ නෑ මේ සර්වචිත්ත සාධාරණ චෛතසික 7ක්, ප්‍රකීර්ණක චෛතසික 6ක් එහෙම කියන්නේ දැන්. අන්න ඒ ටිකට එකට දාගෙන අන්‍ය සමාන චෛතසික 13. අන්‍ය සමාන චෛතසික 13 කියන්නේ අර කියපු ටික තමයි. අප්පමඤ්ඤා දෙක හැර සෝබන 23. අපිට දැන් සෝබන චෛතසික 25ක් කියනවා. මොනවද? සද්දා සති හිරියොත්පාදී වශයෙන් එතන චෛතසික 19ක්. ඒකට එකතු වුණා විරති 3. ඊළඟට අප්පමඤ්ඤා දෙක. ඊළඟට ප්‍රඥා. තර මේකෙදි කියන ඒ 25න් මේ අප්පමඤ්ඤා හැර සේසු චෛතසික 23. ඒ වගේම එතකොට දැන් 23යි 13යි. 23යි 13යි 36යි. මෙන්න මේ කියන චෛතසික 36 යෙදෙනවා. මොකේද? සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් මාර්ගසිත 4 සහ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් ඵලසිත 4 ප්‍රථම ධාන සංප්‍රයුක්ත වුණු. ප්‍රථම ධාන ලෝකෝත්තර සිත් 8 කියන්නේ ඒකට තමයි. ප්‍රථම ධාන ලෝකෝත්තර සිත් 8 කියන්නේ ඒකට. ඒ 8 යෙදෙනවා චෛතසික 36ක්. ඊළඟට ဒုတိ ය ධාන සිත් 8ක්. දැන් ඒකේ අමුතුවෙන් ඔබට අමුතුවෙන්
ලොකුවට හිතන්න දෙයක් නැහැ. ද්විතීය ධ්‍යාන ලෝකෝත්තර සිත 8 කියලා කියන්නේ විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත සෝතාපට්ටි මග්ග චිත්තය. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත සෝතාපට්ටි ඵල චිත්තය. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත සකදාගාමි මග්ග චිත්තය. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත සකදාගාමි ඵල චිත්තය. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත අනාගාමි මග්ග චිත්තය. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත අනාගාමි ඵල චිත්තය. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත අරහත් ඵල චිත්තය. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත අරහත් මග්ග චිත්තය ඵල චිත්තය. පළවෙනියෙන් මග්ග චිත්තය, විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත අරහත් මග්ග චිත්තය, විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත අරහත් ඵල චිත්තය. එතකොට ඊකට වань ප්‍රථම ද්විතීය ධ්‍යානය කියලා දාගන්න. විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ද්විතීය ධ්‍යානික සෝතාපට්ටි මග්ග චිත්තය, සෝතාපට්ටි ඵල චිත්තය විදිහට දාගන්න. ඉතින් විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත කියලා ගත්තාට පස්සේ මත් අපි දාන්න ද්විතීය ධ්‍යානයේ සම්ප්‍රයුක්තයි කියලා. විතක්ක විචාර කියලා ගත්තොත් ප්‍රථම ධ්‍යානය හා සම්බන්ධයි. විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත කියලා ගත්තාට පස්සේ ඒක කීවත් නොකීවත් අපි දන්න එක ද්විතීය ධ්‍යානය ගැනයි කියන්නේ කියලා. එතකොට මේකේ වෙන ද්විතීය ධ්‍යාන ලෝකෝත්තර සිත් 8. දැන් ඔබට එකපාරට මතක් වෙලා දැන් මම මේ අර පුනරාවර්ජනයක් ඔබට කරන්නේ. එනේ ඔබට එකපාරට මතක් වෙලා එන්නට ඕන මේ හවල් සිත් ටික ගැන තමයි මේ කියන්නේ කියලා. එහි විතර්කයේ හැර ඔන්න බලන්න විතර්කයේ අයින් කරනවා. ඒ කියන්නේ අන්‍ය සමාන චෛතසික වලින් එකක් අඩු කරනවා. ප්‍රකීර්ණක චෛතසික 6න් එකක් අඩු වෙනවා. එතකොට 12යි. අන්‍ය සමාන 12ද ප්‍රථම ධානයේට කියපු අර සෝබන 23. ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. අප්‍රමාණ්‍ය දෙක හැර. මේකේ අපට ඕන පොඩි කොටසක් මම අවසානයේ කියන්නේ ඒක තියාගත්තේ. මේ අප්‍රමාණ්‍ය දෙක ලෝකෝත්තර සිත්තර වැඩ කරන්නේ නැහැ. මොකද හේතුව අප්‍රමාණ්‍ය කියලා කරුණා මුදිතා දෙක. කරුණා මුදිතා දෙකට අරමුණු වෙන්නේ දුකටපත් වෙලා ඉන්න සත්වයන් සහ සැපතටපත් වෙලා ඉන්න සත්වයන් පමණමයි. දැන් මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා. ඒක හතරක් තියෙනවනේ අපට. දැන් ඒ හතරෙන් ඒතර දෙකක් තමයි අයින් වෙන්නේ. මොකද මෛත්‍රිය කියලා කියන්නේ අද්වේෂය. ඒකට අර සියලු සත්වයෝ හිතවත් මැදහත් අහිතවත් සියලු සත්වයෝ එකෙන් අරමුණු කරන්නත් පුළුවන්. ඒ මෛත්‍රිය කියන එකට අදෝෂයට අදෝෂයේ සාමාන්‍ය චෛතසිකයක් වශයෙන් වැඩ කරන සාමාන්‍ය සිතක මේ ලෝකෝත්තර ධර්ම අරමුණු කරන්නත් පුළුවන්. මොකද ඒක සෝබන සාධාරණ කියලා ඔබට එතන විනෝදීමක් අපට කළා. අපි ඔබට කළා. ඊළඟට උපේක්ඛා. උපේක්ඛා කියන එක උපේක්ෂාවට අර විදිහට මධ්‍යස්ථ සත්වයෙන් අරමුණු කරන්නත් පුළුවන්. උපේක්ෂාව තත්‍ර මධ්‍යතතාව කියලා ඔබට මතකයි සෝබන චෛතසික වල චෛතසිකයක් ආවා. ඒ නිසා උපේක්ෂාවෙන් සත්වය අරමුණු කරන්නත් පුළුවන්. මෛත්‍රියෙන් හෙවත් අද්වේෂයෙන් සත්වයෙන් අරමුණු කරන්නත් පුළුවන්. මේ කියන පරමාර්ථ ධර්ම අරමුණු කරන්නත් පුළුවන්. සාමාන්‍ය කුසලයක් කරනකොට ඒ අරමුණු කරන්නත් පුළුවන්කම තියෙනවා. ඒ නිසා නමුත් කරුණා මුදිතා දෙකට කෙලීම අරමුණු වෙන සත්වය පමණයි. දුකටපත් වෙලා ඉන්න සත්වයින් සැපවත් වෙලා ඉන්න සත්වයින් කරුණා භාවනාවට මුදිතා භාවනාවට. ඒ නිසා ඒකයි මේ දෙක අපමාඤ්ඤා දෙක හැම ලෝකෝත්තර සිතක මෙදෙන චෛතසික ගන්නකොට අයින් කරලා ඉවත් කරලා දාන්නේ. දැන් ඔබට මේවා පාඩම් නැත්නම් අනිවාර්යෙන් මතක නැත්නම් ඒ පෙර පාඩම් බලා ගන්න. මම ඔබට කියලා දීලා තියෙනවා. මට කියලා දෙන්නට පුළුවන්. මට තේරුම් කරලා දෙන්නට පුළුවන්. හැබැයි ඔබට තේරුම් කරවන්නට බෑ. තේරුම් කරන්නට පුළුවන්, තේරුම් කරවන්නට බෑ. ඊළඟට බලන්න තතියඥාන ලෝකෝත්තර සිත් 8යි. තතියඥාන ලෝකෝත්තර සිත් 8යි. ඒ කියන්නේ පීති සුඛ ඒකාග්‍රතාව සහිත සෝතාපට්ටි මග්ග චිත්තය. පීති සුඛ ඒකාග්‍රතාව සහිත සෝතාපට්ටි ඵල චිත්තය. පීති සුඛ ඒකාග්‍රතාව සහිත සකදාගාමි මග්ග චිත්තය. පීති සුඛ ඒකාග්‍රතාව සහිත සකදාගාමි ඵල චිත්තය. පීති සුඛ ඒකාග්‍රතාව සහිත අනාගාමි මග්ග චිත්තය. පීති සුඛ ඒකාග්‍රතාව සහිත අනාගාමි ඵල චිත්තය. පීති සුඛ ඒකාග්‍රතාව සහිත අරහත් මග්ග චිත්තය. පීති සුඛ ඒකාග්‍රතාව සහිත අරහත් ඵල චිත්තය. ඒක තතියඥාන කියලා පොන්න දාගන්න. පීති සුඛ ඒකාග්‍රතාව සහිත තතියඥාන සෝතාපට්ටි මග්ග
චිත්තේ පීති සුඛ ඒකාග්‍රතාව සහිත සති අධ්‍යාන ඵල චිත්තේ ඒ විදිහට අනිත් එකටත් දාගන්න. එතකොට ඒ සිත් 8යි එතකොට මාර්ග සිත් 4යි ඵල සිත් 4යි. ඒ විතරක ਵਿਚාර හැර සෙසු අනේක දෙකක් අඩු වෙනවා. මොකද ප්‍රථම ද්විතීය ධානය පහ කරනකොට විතරකයයි ਵਿਚාරයයි දෙකම නැති වෙනවා. නිසා විතක්කයයි ਵਿਚාරයයි දෙකම අඩු වෙනවා. අපි දැන් ධානය ගැන කියනකොටත් ඔබට එහෙම කියවනේ. පළවෙනි එකේදී විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව කියවා. ද්විතීය ධානයට එනකොට ඒක කිව්වේ නැහැ විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියලා කිව්වා. එතකොට තුන්වෙනි ධානයට එනකොට මේ දෙකම කිව්වේ නැහැ පීති සුඛ ඒකාග්‍රතාව කියලා. අර දෙක වර්ජනය වෙනවා. ඉවත්. එතකොට අනේ සමාන 11යි. ඒ කියන්නේ ප්‍රකීර්ණ චෛතසික 6 දෙකක් අඩු වෙනවා. දෙකක් අඩු වුණාට පස්සේ අතන සර්වචිත සාධාරණ 7යි මේ 4යි 11යි. ඊළාට සෝබන චෛතසිකාර කියන 23යි. ඒක අපමඤ්ඤා දෙක හැර අනිත් ටික ඔක්කොම වැඩ කරනවා. එතකොට ලෝකෝත්තර තෘතිය ධාන සිත් 8 වැඩ කරන්නේ චෛතසික 34යි. බලන්න ගානට එකේ අඩු වෙනවා. පළවෙනි ප්‍රථම ධාන සම්ප්‍රයුක්ත ලෝකෝත්තර සිත් 8 චෛතසික 34යි 36යි. ද්විතීය ධාන ලෝකෝත්තර සිත් 8 35යි. ඊළඟට තෘතිය ධාන ලෝකෝත්තර සිත් 8 චෛතසික 34යි. ඊළඟට චතුත්ථ ධාන ලෝකෝත්තර සිත් 8යි. එකක් මම හිතන්නේ මේක ආයෙ මම කියන්න ඕනේද ඔබට? අර විදිහට සුඛ ඒකාග්‍රතාව සහිත චතුත්ථ ධාන සෝතාපට්ටි මග්ග චිත්තේ සුඛ ඒකාග්‍රතාව සහිත චතුත්ථ ධාන සෝතාපට්ටි ඵල චිත්තේ සුඛ ඒකාග්‍රතාව සහිත පංච සකදාගාමි මග්ග චිත්තේ සුඛ ඒකාග්‍රතාව සහිත සකදාගාමි ඵල චිත්තේ සුඛ ඒකාග්‍රතාව සහිත චතුත්ථ ධාන අනාගාමි මග්ග චිත්තේ ඒ වගේම ඵල චිත්තේ සුඛ ඒකාග්‍රතාව සහිත චතුත්ථ ධාන අරහත් මග්ග චිත්තේ ඒ වගේම ඵල සිත් 8. ඒ සිත් 8 කියන එහි විතර්කයක් නැහැ, ਵਿਚාරයක් නැහැ, ප්‍රීතියක් නැහැ. ඒ චෛතසික තුනම අයින් වෙනවා. ඒකට අනි සමාන 10යි. කියන්නේ ප්‍රකීර්ණක චෛතසික වලින් තුනක්ම අඩු වෙලා යනවා. සර්වචිත සාධාරණ 7යි එකට එකතු වෙනවා. මේ ප්‍රකීර්ණක ඉතුරු වෙච්ච 3. එතකොට එතන 10යි ඊළඟට අර සෝබන 23 වෙනසක් වෙන්නේ නැහැ. එතකොට 33යි. 33. චතුත්ථ ධානයෙහි විතරක ਵਿਚාර පීති නොයදෙන බව සරලම කියවන්නේ කියලා මතක තියාගන්නයි කියනවා. පංචම ධාන ලෝකෝත්තර සිත් 8යි. ඒකේ විතර්කත් නැහැ, ਵਿਚාරත් නැහැ, ප්‍රීතියක් නැහැ. ඒ චෛතසික ටික තමයි අඩු වෙන්නේ. ඒකේ කියනවා සුඛ වෙනුවට උපේක්ෂාව. එතකොට අපි දන්නවා චතුර්ථ ධානයේ තියෙන උපේක්ඛේකාගමනේ. චතුර්ථ ධානයේ තියෙන සුඛ ඒකාග්‍රතාව. පංචම ධානයේ උපේක්ඛ ඒකාග්‍රතාව. එතකොට සුඛය කියලා කිව්වත් ඒ වේදනා චෛතසිකයමයි, උපේක්ෂාව කියලා කිව්වත් වේදනා චෛතසිකයමයි. ඒ නිසා චෛතසික මාරු වීමක් වෙනවා. චෛතසික වල අඩු වැඩි වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ වාගේ. ප්‍රථම, ද්විතීය, තෘතීය වාගේ වෙනසක් වෙන්නේ නැහැ. පළවෙනි ධානයේ, ද්විතීය ධානයේ, තෘතීය ධාන වල වෙනසක් වෙනවා. චෛතසික අඩු වෙනවා. චතුර්ථ ධානයටයි පංචම ධානයටයි එනකොට වේදනාව චතුර්ථ ධාන සිත වැඩ කරනවා සුඛ වේදනාව, පංචම ධාන සිත වැඩ කරනවා උපේක්ඛා වේදනාව. චෛතසික වශයෙන් මාරු වීමක් වෙනවා. හැබැයි වේදනාවේ මාරු වීමක් වෙනවා. හැබැයි චෛතසික වල අඩු වැඩි වීම වශයෙන් වෙනසක් වෙන්නේ නැත. ඊළඟට මොන බලන්න ඒක කියනවා ඒකේ වැඩ කරන්නේ නැති චෛතසික. ඒක කියනවා සුඛ වේදනාව වෙනකොට උපේක්ෂාවගෙන සෙසු අනි සමාන 10ද ප්‍රථම ධානයට කී සෝබන 23ද කියන චෛතසික 33ක් යෙදේ කියලා කියනවා. එතකොට චෛතසික වශයෙන් වේදනාව තියෙනවා. වේදනාව නැති වෙන්නේ නැහැ. වේදනාව මාරු වෙනවා. චතුර්ථ ධානයේ සුඛ වේදනාව, පංචම ධානයේ උපේක්ෂා වේදනාව. එතකොට චෛතසික වැඩ කරන්නේ පංචම ධාන ලෝකෝත්තර සිත් 8 වැඩ කරන්නේ අර විදිහට උපේක්ඛ ඒකාග්‍රතාව සහිත පංචම ධාන සෝතාපට්ටි මග්ග චිත්තේ. උපේක්ඛ ඒකාග්‍රතාව සහිත පංචම ධාන සෝතාපට්ටි ඵල චිත්තේ. උපේක්ඛ ඒකාග්‍රතාව සහිත සකදාගාමි මග්ග චිත්තේ.
උපේක්ඛ ඒකාග්‍රතාව සහිත පංචම ධානික සකදාගාමි ඵල චිත්තය. උපේක්ඛ ඒකාග්‍රතාව සහිත පංචම ධාන සෝතාපන්න අනාගාමි මග්ග චිත්තය වගේම ඵල චිත්තය. උපේක්ඛ ඒකාග්‍රතාව සහිත අරහත් මග්ග චිත්තය වගේම ඵල චිත්තය. පංචම ධාන කියන එක සම්බන්ධ කර ගන්නට ගත්තේ නැහැ කියලා ගැටලුවක් නැහැ. මොකද අපි උපේක්ඛ ඒකාග්‍රතාව කියපු ගමන් කවුරුත් දන්නවා. ඒ කියන්නේ පංචම ධානය කියනයි. ඔන්න ඔය විදිහට ඒකේ චෛතසිකයට 33ක් යෙදෙනවා. චෛතසික අඩු වැඩි වීමක් වෙන්නේ චතුර්ථ ධානයේ තිබුණු චතුර්ථ ධාන ලෝකෝත්තර සිත 8 තිබුණු සුඛ වේදනාව වෙනුවට පංචම ධාන ලෝකෝත්තර සිත 8 මාරු වීමක් වෙනවා ප්‍රේක්ෂා වේදනාව. පංචක ණය චතුස්ක ණයයි ධාන ක්‍රම දෙකකි. පංචක ණය චතුස්ක ණය මම ඔබට කියලා දීලා තමයි මුලින්ම පාඩම් කියනකොට පංචක ණය කියලා කියන්නේ විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානය. විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ද්විතීය ධානය. පීති සුඛ ඒකාග්‍රතාව සහිත තෘතීය ධානය. සුඛ ඒකාග්‍රතාව සහිත චතුර්ථ ධානය. උපේක්ඛ ඒකාග්‍රතාව සහිත පංචම ධානය. කුසල වශයෙන් විපාක වශයෙන් ක්‍රියා වශයෙන් බෙදලා යනවා. ඒතකොට චතුස්ක ක්‍රමයට එනකොට එන්නේ කියන්නේ තීක්ෂණ ප්‍රඥාවට සම්බන්ධ කරලා විශේෂ ප්‍රඥාවක් තියෙන කෙනා ධ්‍යාන ලබනකොට එන ඉක්මන් ක්‍රමවේදය. හරියට පඩිපෙලක් නැගිටින යනකොට දක්ෂයට පුළුවන් පඩිපෙලක් මාරු කර පැනලා යන්නට පුළුවන් උඩට යනකොට. අර පඩිපෙලක් ගානේ කකුල් තිතේ යන්න අවශ්‍ය කරන්නේ දක්ෂයට පුළුවන් පුරුදු වුණාට පස්සේ එහෙම යන්න පුළුවන්. ඒ වගේ තමයි හොඳට චිත්ත සමාධිය සසර දියුණු කරලා මේ ජීවිතේ දියුණු කරලා තියෙන කෙනෙකුට ඒ කියන්නේ යම් ධානයකට නොගොස් එකපාරටම අනිත් ඉදිරි ධානයට යෑමේ හැකියාවක් තියෙනවා. ඒක හරියට අර භාග්‍යතුන් වහන්සේට පූර්ව නිවාස ඥාණයෙන් ඒ සතිය මහ ඉහළටම දියුණු වෙලා තියෙන නිසා සමර්ථන ඉහළටම උපරිමයට දියුණු වෙලා තියෙන නිසා භාග්‍යතුන් වහන්සේට කෙනෙකුගේ අතීත ජීවිත බලනකොට භවයෙන් භවයට යන්න අවශ්‍ය කරන්නේ. ඕනනම් භාග්‍යතුන් වහන්සේට භව 10න් 10ට බලන්න හිතුනොත් එහෙමත් බැලිය හැකියි. භව 10න් 18 ඒත් පුළුවන්. භව ලක්ෂයෙන් ලක්ෂ ඒත් පුළුවන්. භව කෝටියෙන් කෝටි ඒත් පුළුවන්. භව අසංකේයන් ඕන විදිහකට පුළුවන්. ඒවන් අනේකේපි සංවට්ටකප්පේ විවට්ටකප්පේ සංවට්ට විවට්ටකප්පේ අනුස්සරි කියලා ධර්මයේ සඳහන් වෙන්නේ. කල්ප ගණන් සංවට්ට විවට්ට ආදී කල්ප ගණන් දකින්නට පුළුවන් භාග්‍යතුන් වහන්සේට. එතකොට මෙතනදී දැන් ඒ වගේ තමයි මෙතනත් මේ කියන්නේ. මෙතන කියන්නේ දැන් මන්ද ප්‍රඥා ඇත්තටම මන්ද ප්‍රඥා කියලා කියන්නේ මන්ද බුද්ධිකේ කියන එක හැම නෙවෙයි. සාපේක්ෂ වශයෙන් චිත්ත සමාධිය ප්‍රඥාව ඉහළ තියෙන කෙනාට සාපේක්ෂව ටිකක් අඩුයි කියන එක. ඒ වගේ කෙනාට තමයි පංච ක්‍රමයට ධ්‍යාන ලැබීම සිද්ධ වෙන්නේ. තීක්ෂණ ප්‍රඥාවක් තියෙන කෙනාට අර කෙනාට වඩා සාපේක්ෂව වැඩි සමාධියක් සතියක් නුවණක් තියෙන කෙනාට සසර පුරුදු කරලා තියෙන කෙනාට අර විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානයේ ඊළඟට විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ද්විතීය ධානයේ කියනකොට ඒ කෙනාට තෘතීය ධානයට එනකොට විතර්කයක් නැති කරලා එකපාරටම පුළුවන්කම තියෙනවා. එතකොට විතර්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානයේ පීති සුඛ ඒකාග්‍රතාව සහිත ද්විතීය ධානය කියලා ගන්න පුළුවන්. පීති සුඛ ඒකාග්‍රතාව සහිත. එතකොට සුඛ ඒකාග්‍රතාව සහිත තතිය ධානය. උපේක්ඛ ඒකාග්‍රතාව සහිත චතුර්ථ ධානය. ආන්න එකයි චතුස්ක ක්‍රමය කියලා. ඉතින් පංච ක්‍රමය චතුස්ක ක්‍රමය කියලා අදහස් කරන්නේ ඒකයි. එයින් පංචක ණය මන්ද ප්‍රඥාගේ වශයෙන්ද චතුස්ක ණය තීක්ෂණ ප්‍රඥාගේ වශයෙන්ද වදාළේ කියලා අර මම කියපු එක තමයි කියන්නේ. චිත්තපාදෙහි සහ මෙහි හා පංචක ණය දැක්විනි. මොකද අභිධර්මයේ විශේෂයෙන්ම පංචක ණය ක්‍රමයට තමයි යන්නේ. විතර්ක විචාර දෙකම එක විට දුරු කරන්නේ චතුස්ක ණයෙන් ධානලාභී වේ කියලා කියනවා. ඒ කියන්නේ එතකොට විතර්ක විචාර දෙකම නැහැ පීති සුඛ ඒකාග්‍රතාව සහ ද්විතීය ධානය. පීති සුඛ පළවෙනි ධානය එනවා විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානය. දෙවෙනි ධානය එන්නේ විතක්ක විචාර දෙකම අයින් කරලා පීති සුඛ ඒකාග්‍රතාව සහිත ද්විතීය ධානය විදියට.
එවිට විතක්ක ਵਿਚාර ඔය කියන්නේ විතක්ක ਵਿਚාර පීතිසුඛ ඒකාග්‍රතාව සහිතම් පඨම ඥාන පීතිසුඛ ඒකාග්‍රතාව සහිතම් ဒုတိ ය ඥාන. සුඛ ඒකාග්‍රතාව සහිතම් තතිය ඥාන. උපේක්ඛ ඒකාග්‍රතාව සහිතම් චතුත්ථ ඥාන. ඔය මම හිතපු එක මම මේ කල්ලාතු පොත බලලා ආව නෙවෙයි. ඉතින් පරම දැනුමේ මතකයෙන් ඔය කිව්වේ. සූත්‍ර පිටකයේම මේ චතුස්ක ණය ආයේ කියලා කියනවා. සූත්‍ර පිටකයේ බොහෝ සෙයින් තියෙන්නේ ওই චතුස්ක ක්‍රමයට තියෙනවා. ඊළඟට මේකේ බලන්න ඕන ඔබට පහසුවක් සැලසෙනවා. දැන් මේ චෛතසික මේක නිකන් ගණන් පාඩමක් වාගේ කියලා මම කියවනේ. දැන් ඔබට පහසුවක් සැලසෙනවා අනුරුද්ධාචාර්යයන් වහන්සේ ඒ සිත්වල වැඩ කරන චෛතසික ලෝකෝත්තර සිත්වල වැඩ කරන චෛතසික මතක තියාගන්නට. චත්තිංස ප්‍රථම ධානය ලෝකෝත්තර සිත් 8 වැඩ කරන චෛතසික 36යි. පංචතිංස ද්විතීය ධානය ලෝකෝත්තර සිත් 8 වැඩ කරන චෛතසික 35යි. චතුත්ථිංස තෘතීය ධානය ලෝකෝත්තර සිත් 8 වැඩ කරන චෛතසික 34යි. තෙත්තිංස ද්වය 33 ගානේ දෙකක වැඩ කරනවා. ලෝකෝත්තර චතුර්ථ ධානය සිත් 8 සහ පංචම ධානය සිත් 8 යතහක්කම පිළිවෙලින් අනුත්තරේ ලෝකෝත්තර සිත්වල පංචදාඨිතා චෛතසිකයේදීම පස් ආකාරයකින් පිහිටා සිටිනවා. ඊළඟට බලන්න මේකේ ප්‍රශ්න ටිකක් ඔබට තියෙනවා. ප්‍රශ්න අමාරුවක් නෑ, ප්‍රශ්න හරි ලේසි. උදාහරණ ඉස්සලා පාරමාංශාරයෙන් ඉතින් මේකේ චෛතසික ටික යෙදෙන ආකාරය තේරුම් ගන්න පුළුවන් ඇති නේද? මම ගාථාවේ කියපු විදිහට. චත්තිංස කියන්නේ 36යි, පංචතිංස කියලා කියන්නේ 35යි, චතුත්තිංස කියලා කියන්නේ 34යි, තෙත්තිංස කියලා කියන්නේ 33යි. නැවත කියලා දෙන්නම් එහෙනම්. ප්‍රථම ධ්‍යාන ලෝකෝත්තර සිත් 8 චෛතසික 36යි. මතක තියාගන්න. යෙදිච්ච ක්‍රමෙ මතකයිනේ. අන්‍ය සමාන 13යි. සෝබන චෛතසික වලින් අපමාඤ්ඤා දෙක හැර අනිත් 23යි. 23යි 13යි 36යි. පංචතිංස ඒ කියන්නේ ද්විතීය ධ්‍යාන ලෝකෝත්තර සිත් 8. ඒකේ දෙන්නේ අර අන්‍ය සමාන වලින් එකක් අයින් වෙනවා. විතර්කය. එතන 13, එතන 12යි. 12යි අතන සෝබන වල 23යි. එතකොට 35යි. ලෝකෝත්තර සිත් 8ට මේ 35 පොදුයි. චතුත්ථිංස තෘතීය ධ්‍යාන. එතන එනකොට විතරක ਵਿਚාර දෙකම අයින් වෙනවා. එතකොට අතන 11යි තියෙන 11යි එතන 23යි එතකොට 34යි. තෙත්තිංස එතෙන් එනකොට අඩු වෙනවා විතරක ਵਿਚාර පීති 3ක් අඩු වෙනවා. විතරක ਵਿਚාර පීති 3ක් අඩු වෙනවා. ඊට පස්සේ ඒකේ චතුර්ථ ධ්‍යාන සහ පංචම ධ්‍යාන ලෝකෝත්තර සිත් 8 16ක් වෙනවනේ. ඒ 16 වැඩ කරන්නේ ඔබට අපි කියලා දුන්නා චතුර්ථ ධ්‍යාන වෙනකොට චෛතසික වලත් පංචම ධ්‍යාන වෙනකොට චෛතසික වලත් මේ ලෝකෝත්තර සිත් 8 චෛතසික වල යෙදීමේ වෙනසක් වෙන්නේ නැහැ. චතුර්ථ ධ්‍යානයේ සුඛ වේදනාව පංචම ධ්‍යානයේ ඒ විකල්ප වශයෙන් උපේක්ෂා වේදනා. ඉතින් අනුත්තරේ ලෝකෝත්තර සිත්වල සිත් කොටසේ පංචදා පස් ආකාරයෙන් යථාක්‍රමං ඔය 36 35 34 33 කියන මෙන්න මේ විදිහට පිළිවෙලින් පස් ආකාරයකින් මේක තියෙනවා. තෙත්තිංස ද්වය කියලා කියන්නේ 33 ඒවා දෙකක්. ඉති ඒවන් එකයි තෙත්තිංස ද්වයං ඉච්ඡේවං. කියන්නේ 33 ඒවා දෙකක් ඉති ඒවන් මෙසේ අනුත්තරේ ලෝකෝත්තර සිත් කොටසේ පංචදා පස් ආකාරයකින් යථාක්‍රමං පිළිවෙලින් පිටා වැඩ කරමු. පිටා සිටිය. ඒක කියනවා. ඊළඟට ඔබට ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒව නම් ඉතින් අමාරු ප්‍රශ්න නෙවෙයි. පාඩමට අතර සාවධාන වුණා නම් ඒව අමාරු ප්‍රශ්න නෙවෙයි. ප්‍රථම ධ්‍යාන ලෝකෝත්තර සිත් 8 චෛතසික කෙතෙක්ද? ඔව් කවරවද? ඒකට උත්තර ටික දැන් මේ ආයෙ දුන්නම මම. ဒုတိ ය ධ්‍යාන ලෝකෝත්තර සිත් 8 කෙතෙක් යෙදෙද්ද? ඔව් කවරවද? උත්තර දුන්නා.
තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන, පංචම ධ්‍යාන. මේ පාඩම් පිළිබඳව නැවත ආවර්ජනයක් නේ කරන්නේ ඔබේ යහපතට. නැත්තම් මේ දැන් කියපු ගැන ආයෙ ප්‍රශ්න අහන්න දෙයක් නැහැ. ඒ කියන්නේ ඔබ මේක නැවත නැවත කියවලා තමයි මේ ප්‍රශ්න වලට උත්තර ලියවිය යුතු වෙන්නේ. දැන් මට තේරෙනවා නිසා මම මොකටද උත්තර ලියන්නේ කියලා ඔහම නම් කරන්න එපා. අමාරු වැටෙනවාම. ඒ නිසා දන්නවා වෙන්නට පුළුවන්. හිතට තහවුරු වෙන්නට මේ ප්‍රශ්නෙට උත්තරේ ලියන්න පොත බල බල නෙවෙයි. පොත ඉස්සරලා කියවලා ප්‍රශ්නෙට උත්තර පොත නොබලා ලියන්න. එතකොට මානසික යම් ප්‍රමාණයක් පදිංචි වෙනවා, තැම්පත් වෙනවා. ධ්‍යාන චතුස්කය සහ පංචක ණය. ඒ ගැනත් මම ඔබට විස්තර කළා. කියන්න දෙයක් නැහැ. ඊළඟට අපිට කියන මහග්ගත සිත්තිය දෙන චෛතසික. ඒ ඔය ටික මොනවා හරි ගැටලු තිබුණත් මම හිතලා ඔබට ගැටලු නෙවෙයි තියෙන්නේ. මතක තියාගැනීමේ අමාරුකම ඇත්තේ සමහරලාට. ඒක මට කරවන්න බෑ. ඒක මට කරවන්න බෑ. මහග්ගත සිත්තිය දෙන චෛතසික. ඔන්න බලන්න දැන් ඔන්න ලෝකෝත්තර සිත් කියන දෙකල මහග්ගත සිත් කියනවා. දැන් මේවා කල්ැතුම අපට කියලා දුන්නා. මහග්ගත සිත් කියලා කිව්වේ රූපාවචර සිත් 15ටයි අරූපාවචර සිත් 12ටයි. මහත් ආනිසංස නිසා ලෞකික වශයෙන් උපරිම ආනිසංස ලබා දෙන විපාක ලබා දෙන සිත්. රූපාවචර අරූපාවචර සිත් මහග්ගත නම් වේ. ඕන අමතක නම් බලන්න කියනවා චිත්ත පාදයේහි 4 වෙනි පාඩම. සියල්ල 27ක් වත් මෙහි කොටස් 5කට බෙදනු ලැබේ. 27ක් තියෙනවානේ. 15යි 12යි 27යි. ඒ ටික කියන මේකේ කොටස් 5කට බෙදනවා. සමානතා සලකලා. යම් සමානතා සලකලා. පඨම ඥාන සිත්, ဒုတိ ඥාන සිත්, තතිය ඥාන සිත්, චතුර්ථ ඥාන සිත්, පංචම ඥාන සිත් කියලා. ඔබට මතකද ප්‍රථම ඥාන සිත් 3යි, ဒုတိ ඥාන සිත් 3යි, චතුර්ථ ඥාන සිත් 3යි, තතිය ඥාන සිත් 3යි, චතුර්ථ ඥාන සිත් 3යි, පංචම ඥාන සිත් 23යි. පංචම ඥාන සිත් 23ක් ගැන අපට කතා කරලා ඉතින් ලෝකෝත්තර සිත් මිශ්‍ර වුණාට පස්සේ ලෝකෝත්තර මිශ්‍ර කරලා ගත්තේ නැත්නම් මේ අරූපාවචර සිත් 12යි මෙතනින් ඉතුරු වෙනවා 15ක් විතර. රූපාවචර සිත් 3ක් එකතු වුණාට පස්සේ ලෝකෝත්තරත් එක්ක කලවම් වුණාට පස්සේ තමයි ලෝකෝත්තර පංචම ධ්‍යාන සිත් 8ත් එක්ක ආවට පස්සේ තමයි පංචම ධ්‍යාන සිත් 23ක් බවට පත් වෙන්නේ කියලා අපි ඉතිස්සලා ඊටාම අවධාරණයෙන් ඕක කියලා දුන්නා මතක තියාගන්නේ කියලා. අන්න බලන්න පඨම ඥාන සිත් කුසල විපාක ක්‍රියා වශයෙන් 3කි. කියන්න ඕනේ නැහැනේ. විතක්ක විචාර පීති සුඛ එකග්ගතා සහිත ප්‍රථම ධ්‍යාන කුසල චිත්තේ විතක්ක විචාර පීති සුඛ එකග්ගතා සහිත ද්විතිය ධ්‍යාන කුසල චිත්තේ විතක්ක විචාර පීති සුඛ එකග්ගතා සහිත ප්‍රථම ධ්‍යාන කුසල චිත්තේ විතක්ක විචාර පීති සුඛ එකග්ගතා සහිත ප්‍රථම ධ්‍යාන විපාක චිත්තේ විතක්ක විචාර පීති සුඛ එකග්ගතා සහිත ප්‍රථම ධ්‍යාන ක්‍රියා චිත්තේ. එහෙමනේ සිත් ටිකේ. පඨම ඥාන සිත් කුසල විපාක ක්‍රියා වශයෙන් 3කි. එහි අන්‍ය සමාන 13යි. විරති 3 හැර සෝමන 22 යන 35 චෛතසික සංග්‍රහ වෙනවා. සිතක චෛතසික සංග්‍රහ වෙන ආකාරය මේ කියන්නේ. අපි සම්ප්‍රයෝග ක්‍රමය අපි කියලා දුන්නා. චෛතසිකයේද සිත් ගන්න දක්වන්නේ. දැන් දක්වන්නේ සිතකයේද චෛතසික ගන්න. ඒක සංග්‍රහණය ක්‍රමය. එතකොට බලන්න අන්‍ය සමාන 13යි. විරති 3 හැර සෝබන 22යි. සෝබන ඔක්කොම කීයක් තියෙනවද? 25යි. විරති 3 අයින් වුණාට පස්සේ 22යි. මේ කියන 35ක් චෛතසික සංග්‍රහ වෙනවා. සම්ප්‍රයුක්ත වෙනවා කියලා කියන්නේ නැහැ. සුවිච් ඔන්න මේක කියනවා විරති නොවැදීමට හේතුව මේ කියන මහග්ගත සිත්වල, ධාන සිත්වල. සුවිසිද්ධ සීල සම්පන්නයෙකුගේ චිත්ත සමාධිය පිණිස මහග්ගත වඩනු ලැබේ. තව විදිහකට ධාන වඩනු ලැබේ. කාය දුස්චරිත, වාක් දුස්චරිත, මිත්‍යා ජීවයන්ගේ විසෝධනය පිණිස හෝ ඔවුන්ගේම සමුච්ඡේද පටිපස්සම්බන පිණිස නොවඩනු ලැබේ. එහෙනම් ඒක තේරුම් ගන්න මොකක්ද කියලා දැන් ඒතකොට සුවිසුද්ධ සීල සම්පන්නයෙකුට තමයි ධාන මට්ටමකට හිත තැම්පත් වෙන්නේ. ඒ වෙනකොට මේක විස්තර කරනවා බලන්න මේ සම්පත්ත සමාදාන වශයෙන් සීල පිරිසුද්ධියට නෙවෙයි ධාන වඩන්නේ. අන්න බලන්න සම්පත්ත කියලා කියන්නේ එදා මම ඔබට කියලා දුන්නා සම්පත්ත කියලා කියන්නේ
යම් කිසි ප්‍රාණඝාත ආදී මුසාවාද ආදියක් කරන්නාට පස්සේ යා හිතලා කල්පනා කරලා එකෙන් වැළකෙනවා. ඊළඟට මුසාවාද මේ ප්‍රාණඝාත මුසාවාද ආදියක් නොකරන්නේ කියලා අදිෂ්ඨාන කරලා සමාදන් වෙලා වැළකෙනවා. එතකොට ඒ චේතනාව වැඩ කරන්න ඕනේ. එතකොට මේ ප්‍රාණඝාතයෙන් වැළකෙනවා. ඒ චේතනාව වැඩ කරලා අන්න එයා එකෙන් වැළකෙනවා. මුසාවාදයක් කියනවා එකකින් චේතනාව වැඩ කරනවා. එතකොට සම්පත්ත සමාදාන කියන මේ දෙකට ඒ දෙක අදාළයි. එතකොට ධානා මට්ටමට එනකොට එහෙම එකක් නැහැ. ධානා මට්ටමට එනකොට කෙලින්ම තියෙන්නේ අර විදිහට ඒ ධානා නිමිත්ත මුල් කරගෙන ආරම්මණය මුල් කරගෙන හිත දියුණු කරන එකක්. ඒ නිසා ඒ විදිහට ඒ ධානා මට්ටමට එන කෙනෙකුට ඒ ධාන අවස්ථාවේදී විරති වැඩ කරන්නේ නැහැ කියලා තමයි මනසේ ගන්නෙ. ඊළඟට මේක කියනවා ඒ වගේම ඉහළ සීමාව. පහළ සීමාවෙනුත් ධානවලට මේ කියන විරති අදාළ නැහැ. ඉහළ සීමාව ගත්තට පස්සෙත් එම ඉහළ සීමාව කියන්නේ සමුච්ඡේද ප්‍රහාණය. සෝවාන් සකෘදාගාමි අනාගාමි මාර්ගසිත වලින් ඒ කවදාවත් නැවත ඒ ප්‍රාණඝාත ආදී මුසාවාද ආදී නොකරන නකියන මට්ටමට එනවා. ඒක සමුච්ඡේද මුලිනු පුටා දානවා. ඒ කාය වාග් දුස්චරිත මුලිනු පුටා දානවා. ඒකයි සමුච්ඡේද විරති කියලා කියන්නේ. සර්ව සම්පූර්ණයෙන්ම වැළක්වෙනවා. ඊළඟට මෙතන පටිපස්සම්බනේ කියලා කියන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන ඵල අවස්ථාවේදී. නමුත් ඒ අවස්ථාවක් නෙවෙයි මෙතන කියන්නේ ධ්‍යාන අවස්ථාව. ඒ නිසා ඒ විදිහට සමාදාන සම්පත්ත සමාදාන සමුච්ඡේද පටිපස්සද්ධි කියන මේ ප්‍රාණඝාත ආදියෙන් වැළකෙන මුසාවාද ආදියෙන් වැළකෙන ඒ සීමා හතරෙන් එකක්වත් නෙවෙයි ධ්‍යාන අවස්ථාවේදී විරති ඒ හිතවල වැඩ කරන්නේ කියලා තමයි ගන්නෙ. ඊළාට කියනවා එබැවින් මහග්ගත සිත්වල විරති තුන නොයෙදෙන බව දැනගන්න කියලා කියනවා. ඉතින් ඕක තව ඉස්සරහට කතා බහට ලක් වෙනවා. තවද මෙහි අපමඤ්ඤා දෙකින් එකක් මිස දෙකම යෙදෙන්නේ නැහැ කියලා කියනවා. මොකද හේතුව? දැන් අපමඤ්ඤා පුළුවන් වැඩ කරන්න. කරුණා මුදිතා දෙක දැන් කරුණා භාවනාව කරන්න පුළුවන් ධානය ලබන්න පුළුවන්. මුදිතා භාවනාව කරන්න පුළුවන් ධානය වඩන්නට පුළුවන්. හැබැයි කරුණා මුදිතා නැතුව වෙනත් භාවනා කරන්නත් පුළුවන්. ආනාපාන සතිය කරන්න පුළුවන්. එහෙම නැත්නම් කසින භාවනාවක් කරන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී කරුණා මුදිතා නැහැ එතකොට. ඒ නිසා ඒ දෙකෙන් තොර. හැබැයි අර මෛත්‍රී උපේක්ෂා දෙක වැඩ කරනවා. මෛත්‍රී වැඩ කරනවා අද්වේෂයේ වශයෙන් මෛත්‍රී භාවනාව නොවුනත් සසු භාවනාවකට. උපේක්ෂා වැඩ කරනවා සතර මධ්‍යස්ථතාව වශයෙන්. ඊළඟට බලන්න. දැන් මේකෙදි ඔබ බලන්නට ඕනේ එකක් තමයි. දැන් ප්‍රථම ධානයේ ලැබෙන භාවනා බලන්න. ප්‍රථම ධානයේ ලැබෙන භාවනා ටික බලන්න. දැන් අපි ගත්තොත් ඔක සමසදරිස් කර්මස්ථාන කියන කොටසදී අපට ඉදිරියට එනවා. දැන් ආනාපාන සතියෙන් ප්‍රථම ධානයේ පුළුවන්, මෛත්‍රියෙන් ප්‍රථම ධානයේ පුළුවන්, දස කසින වලින් ප්‍රථම ධානයේ පුළුවන්, ඒ විදිහ දස අසුබ වලින් ප්‍රථම ධානයේ පුළුවන්. ඒ විදිහට මේ තමයි බලන්නට ඕනේ. ඒ කොයි භාවනාවෙන් නමුත් ප්‍රථම ධානයේ ලැබෙනවා නම් එතනදී මෙන්න මේ කියන චෛතසික ටික වැඩ කරනවා. චෛතසික 35ක් වැඩ කරනවා. දැන් එතකොට ඔබට සමහරට ඔය හැටි කොහොමද කටපාඩම් කරගෙන මතක තියාගන්නේ කියලා. ඔක්කොම එකපාර කරන්න ඕනේ. ටික ටික කරගත්තාම ඉවරයි. අපිත් එහෙම තමයි කරේ. අපටත් ඔහොම ප්‍රශ්නයක් ආවා. දැන් ඉස්සලා චෛතසිකයේ දෙන සිත් ගණන් කියාගෙන මේ චසට්ටි පංච පඤ්ඤාස යනාදී වශයෙන් එහෙම එකක් ආවා. දැන් ඊළඟට පංචතින්ස චතුත්තින්ස තෙත්තින්ස ආදී වශයෙන් දැන් මේ චත්තින්ස ආදී වශයෙන් එහෙම විස්තර කරගෙන ආවා. චෛතසික 36ක් වැඩ කරනවා, 35ක් වැඩ කරනවා, 34ක් වැඩ කරනවා, 33 ඒවා දෙකක වැඩ කරනවා. ලෝකෝත්තරයක් කරගෙන ආවා, විස්තර කරගෙන ආවා. ඊට පස්සේ දැන් මේ ආයේ පංචතින්ස චතුත්තින්ස යනාදී වශයෙන් ආයේ මේ ධ්‍යාන සිත් පිළිබඳව කියනවා. ඔය හැටි කොහොමද මොලේ ගබඩා කරගන්නේ කියලා. මොලේ ගබඩා කරන්න පුළුවන් ප්‍රමාණය සීමා රහිතයි. සීමා අතික්‍රාන්තයි. එක එක පුද්ගලයාගේ කෙලෙස් මට්ටම් අනුව ඒක අඩු වැඩි වෙන්නට පුළුවන්. සර්වඥයන් වහන්සේගේ මානසේ ඉඩකඩ අසීමිතයි. ඒ සර්වඥතා ඥානය නිසා.
අනික් අයට උත්සාහ කරන මට්ටම අනුව සෑහෙන දුරකට යන්න පුළුවන්කම තියෙනවා. උත්සාහ නොකළොත් තමන්ගේ සසරෙන් පිහිටපු ධාරණ ශක්තියවත් ධාරිතාවවත් නැතු යනවා. ද්විතිය ධාන කුසල විපාක ක්‍රියා වශයෙන් සිත් 3යි. ඒකේ කියනවා ප්‍රථම ධාන ත්‍රිකේත කී චෛතසික වලින් ප්‍රථම ධාන ත්‍රිකේ කියලා කිව්වේ ප්‍රථම ධාන කුසල විපාක ක්‍රියා. එතකොට දැන් ඒ වගේ අර මේකත් මතක තියාගන්න ඔය ධානවල කුසල විපාක ක්‍රියා කියනකොට චෛතසික වල යෙදීමේ වෙනසක් වෙන්නේ නැහැ. දැන් කාමාවචර සිත්වල එහෙම වෙනසක් වෙනවනේ. ලෝකෝත්තර සිත්වල වෙනසක් වෙන්නේ නැහැ. එතකොට මේකේ ඔන්න කියන ဒုတိ ය ධාන කුසල විපාක ක්‍රියා සිත් 3ක් යෙදෙනවා තියෙනවා. ඒකේ කියන ප්‍රථම ධාන සිත් ත්‍රිකයට කියපු චෛතසික වලින් විතර්කයේ හැර අනිත් චෛතසික 34 වැඩ කරනවා. හරි? විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධාන කුසල විපාක ක්‍රියා ඒ සිත් තුනේම සමානව තමයි වැඩ කරන්නේ. එතකොට අන්‍ය සමාන වලින් විතර්කයෙන් වෙනවා 13 සෝබන වලින් සෝබන ඉතුරු වෙච්ච ඒ ටික වැඩ කරනවා. අර වෙනසක් වෙන්නේ නැහැ. විරති තුන හැර ඉතුරු චෛතසික සෝබන වල 22යි 22යි 12 එකතු කරගත්තා 34. ඊළඟට තතිය ධාන කුසල විපාක ක්‍රියා සිත් 3 තියෙනවා. ඒකට එනකොට තව අඩු වෙන්නේ මොකද්ද? විතරක ਵਿਚාර දෙකම අඩු වෙනවා. එතකොට එතන 11යි. 11යි එතන 22යි. විරති තුන හැර සෝබන 22යි. එතකොට 33යි. තෘතිය ධාන කුසල විපාක ක්‍රියා සිත්වල සමාන වේ දෙන්නේ 33 ගානේ චෛතසික. චතුර්ථ ධාන කුසල විපාක ක්‍රියා වශයෙන් සිත් 3යි. එතෙන් ඩාවට පස්සේ වැඩ කරන චෛතසික ප්‍රමාණය තවත් අඩු වෙලා ප්‍රීතියත් අඩු වෙනවා. එතකොට 32යි. මොකද චතුර්ථ ධානයට යනකොට විතර්කයක් නැහැ, විචාරයක් නැහැ, ප්‍රීතියක් නැහැ, සුඛ ඒකාග්‍රතාව. එතකොට 32යි. 32යි වැඩ කරන්නේ. අඩු වෙන්නේ මොනවද? විතක්ක විචාර ප්‍රීති කියන තුන. එතන ප්‍රීති අඩු වුණාට එතන 10යි. 10යි අතන සෝබන වලින් විරති තුන හැර 22යි. කොට 10යි 22යි 32යි. පංචම ධාන සිත් 15. එතකොට අපි ඔබ ටික පංචම ධාන සිත් 23ක් තියෙනවා. නමුත් මෙතන අපි කියන්නේ ලෝකෝත්තර සිත් කලවම් වෙච්ච එක නෙවෙයි. මහාගත සිත් ටික පමණයි. ඒ 15 ගන්න ආකාරය මම මුලින්ම ඔබට කියලා දුන්නා. පංචම ධාන කුසල විපාක ක්‍රියා කියන මේ සිත් තුන අංග සමත්වයෙන් එහිම ඇතුළත්. ආව කියන්නේ අංග සමත්වයෙන්. අංග සමත්වය කියලා කියන්නේ රූපාවචර පංචම ධානයෙහි සහ අරූපාවචර සිත් 15ෙම අංග සමයි. අංග සමයි කියන්නේ ධානාංග සමයි. මොනවද? උපේක්ඛ ඒකාග්‍රතාව. අරමුණ වෙනස් වුණාට චෛතසික වල වෙනසක් නැහැ. උපේක්ඛා ඒකාග්‍රතාව දෙක තමයි වැඩ කරන්නේ. ඒකයි අංග සමතාව කියලා කියන්නේ. රූපාවචර පංචම ධාන වල සහ අරූපාවචර සිත් 15. රූපාවචර පංචම ධාන සිත් 3 සහ අරූපාවචර සිත් 15 අංග සමයි. ධානාංග සමයි. චෛතසිකේ නිසා සම වැඩ කරන්නේ. ඒකට අංග සමතාව කියලා කියනවා. ඒකේ අපිට විස්තර කරනවා පංචම ධාන කුසල විපාක ක්‍රියා තුන සහ අංග සමත්වයෙන් එහිම ඇතුළත් කරන ලද අරූපාවචර සිත් 12. ගත්තර පය තමයි යොතනයි 15ක් වෙන්නේ. ඒ පංචම ධානයේ ඇත්තේ උපේක්ඛා ඒකාග්‍රතාව යන අංග දෙකයි. අරූපාවචර සිත් වල තියෙන්නේ ඒ රූපාවචර වූ ඒවා අරූපාවචර ඒවා ඒකෙත් තියෙන්නේ ඒ උපේක්ඛා ඒකාග්‍රතාව තියෙන අංග දෙක. එතකොට පංචම ධාන සිත් 15යි චතුර්ථ ධානයට කී චෛතසික වලින් අපමඤ්ඤා දෙක හැර සෙසු සමතිස් චෛතසික වැඩ කරනවා. මොකද අපමඤ්ඤා දෙක පංචම ධානයේ ලැබෙන්නේ ඊට 15 ධාන වල තමයි ලැබෙන්නේ. එතකොට 30ක් බවට පත් වෙනවා. 32 එකපාරටම 30ක් වුණා. විතක්ක විචාර පීති නැහැ. ඊළඟට කරුණා මුදිතා දෙක නැහැ. එතකොට 30ක් බවට පත් වෙනවා. 32 කියන්නේ නතර වුණේ. චතුර්ථ ධානයට එනකොට 32 කින් නතර වුණේ.
එතකොට පංචම ධානයට එනකොට තව එකකින් ඉවත් වෙනා මොනවද? මේ අපමඤ්ඤ දෙක. එතකොට 32කින් එකපාරටම 30ක් බවට පත් වෙනවා. මෙසේ 27ක් වූ මහග්ගත සිද්ධි ධාන පංචක වශයෙන් පස් ආකාරයකින් චෛතසික සංග්‍රහ වුණා. මේ ગાථා පාඩම් කරගත්තාට පස්සේ හොඳට ලේසි මතක තියාගන්න. මේ වචන වලට බය වෙන පංච තින්ස කියන්නේ 35, චතුත්තිංස කියන්නේ 34, තෙත්තිංස කියලා කියන්නේ 33, බත්තිංස කියලා කියන්නේ 32, තිංස කියලා කියන්නේ 30. මහග්ගතේ මහග්ගත සිත් කොටසෙහි යතහක්කමං පිළිවෙලින් චෛතසික යෙදීම පංච තිංස 35ක්, චතුත්තිංස 34ක්, තෙත්තිංස 33ක්ද, බත්තිංස 32ක්ද, තිංස ඉති 30ක් යයි පංචධාව පස් ආකාරයකින් යෙදෙනවා. එතකොට පංචතිංස කියලා කිව්වේ ප්‍රථම ධාන කුසල විපාක ක්‍රියා සිත්වල යෙදෙන චෛතසික. චතුත්තිංස ද්විතිය ධාන කුසල විපාක ක්‍රියා සිත් තුනේ. තෙත්තිංස තෘතිය ධාන කුසල විපාක ක්‍රියා. බත්තිංස 32ක් කියලා කිව්වේ චතුර්ථ ධාන කුසල විපාක ක්‍රියා. තිංස කියලා කිව්වේ පංචම රූපාවචර පංචම ධාන කුසල විපාක ක්‍රියා සිත් තුනෙහි සහ අරූපාවචර කුසල විපාක ක්‍රියා සිත් 12ෙහි එවත් සිත් 15 යෙදෙන පංචම ධාන සිත් 15 යෙදෙන චෛතසික සංඛ්‍යාව 30යි. ඉතින් දැන් මේවා දැන් අපි මේ ධ්‍යාන ලැබෙන හැටි කීවා, මේ ධ්‍යානවල විපාක කීවා. දැන් නිකන් ගණන් පාඩමක් වගේ තමයි. දැන් ගණන් පාඩමක් වාගේ යන්නේ. මොකද මේ ගණන් පාඩමක් වාගේ යන එක අපට අර මම ඉස්සෙල්ලත් මාතෘකා ස්වරූපවලදී තාම උපකාර වෙනවා. ඊට පස්සේ ධම්මසංගන විභංගාදීට යනකොට ඔබට දවසකට තමයි පිටු 10 15 නෙවෙයි 30 40 එකපාර කරගන්න පුළුවන්. ගුරුවරයාගේ උදව්ව අවශ්‍ය වෙන්නේ බොහොම ටිකයි අවශ්‍ය වෙන්නේ. මොකද මූලික સિદ્ધාන්ත ටික, ණය ක්‍රම ටික, මූලික සැකිල්ල සැලසුම ඔබ දන්න නිසා. එහෙම නැති වුණොත් හැම තැනදීම අර ආන්දේ හැම ගලකම හැප්පෙනවා වගේ යන තැන ඔබට ආවහ පොත් පෙරලා බලන්න. ඒකට ඉතින් මේක පෙරලා බලනකොට අර පැත්ත අමතක වෙනවා. ඒ පැත්ත තේරුම් ගන්න උත්සාහ කරනකොට මේක මතක නැහැ. ඉතින් මහා අවුලක් වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් මේවා කටපාඩමේ තියා ගන්නට ඕනේ. හැබැයි ඉතින් කටපාඩමේ තියාගත්තට පස්සේ අවශ්‍ය තැනක් තිබුණොත් අපිට කෙටියෙන් කොල කැලක සටහන් කරලා තියාගත්තට පස්සේ අර මතකය ආවර්ජනය කිරීමක් පමණයි කරන්න තියෙන්නේ. වෙහසක් නැහැ. හැබැයි ඉතින් එහෙම දැනට මතකයේ කොටස් වශයෙන්වත් මතක තියාගත්තේ නැත්නම් ඕක හරි වෙහෙස කර වැඩක්. ඒක වෙහෙස කරයි කියලා කිය එපා වෙනවා. අත්හැරලා දානවා. ඒ නිසා එහෙම එපා කරගන්න එපා ධර්ම. ඔන්න බලන්න ධාන පංචකයේ යෙදෙන චෛතසික පිළිවෙලින් දක්වනු කියලා කියනවා. ඉතින් දැන් ඔක ඔක්කොම ටික කියවනේ. මේ මේකේ 35යි, 34යි, 33යි, 32 ඒවා එකයි, ඒ වගේම 30 ඒවා දෙකයි. සිත් 15ක යෙදෙන ආකාරය. ඊළඟට පංචම ධානයේ සිත් කීයක් ඇතුළත්ද? ඒ කියන්නේ 15 වෙනි රූපාවචර පංචම ධාන 3යි, අරූපාවචර 12යි. මේ කවරේද කියන උත්තරේ. මහග්ගත සිත් කුමක් කියන ඒ වගේ යෙදෙන්නේ නැත්තේ ඇයි කියලා නම් විරති. ධාන වලින් සම්පත්ත සමාදාන වශයෙන් ප්‍රාණඝාත ආදී මුසාවාද ආදී වැළකීමකුත් නෙවෙයි සිද්ධ වෙන්නේ. ඒ වගේම සමුච්ඡේද පටිප්පස්සම්බන වශයෙන් සෝවාන් ආදී මාර්ග ඵල සිත් අවස්ථාවේදී ඒ දුරාචාර වලින් ඉවත් වීමකුත් නෙවෙයි සිද්ධ වෙන්නේ. ඒ නිසා විරති වැඩ කරන්නේ නැහැ. ඒ අපමඤ්ඤා යෙදෙන ක්‍රමයේ දක්වන්න කියලා කියනවා. ඒක අපට විස්තර කරලා දුන්නා. ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ සිත් වල අපමඤ්ඤා වැඩ කරනවා. පංචම ධාන සිත් වල වැඩ කරන්නේ නැත. උඩත් පිරිසෙන් සියල්ල සංග්‍රහ ගාතාවක් දක්වනු කියලා. උඩත් පිරිසෙන් ඉහළම සීමාවෙන් දක්වන්න කියලා කියනවා සංග්‍රහ ගාතාවක් විස්තර තියෙනවා. දැන් ඉතින් ඔවා හොඳට මතක තියාගන්න. දැන් මම ඉතින් අත්දැකීම්කින් කරුණක් කියලා කියනවා අපි ඉගෙන ගන්න කාලේ.
අපි ඉගෙන ගන්න කාලෙත් ඔය සාරණාසලා ඉතින් අපිත් එක්ක එකට අභිධර්මයට ඉස්සරහම යනකොට හිටියා 22ක් මට මතකයි. 22 චන්ද්‍රිකාව ඉවර වෙනකොට 6කට හෝ 5-9කට හෝ බැස්සා. මාතෘකා ස්වරූපේ එනකොට 3-9ක් හෝ 4-9ක් හෝ අපි සාරණාසලා හිටියා. ඊට පස්සේ ධම්මසංගණී ආදියට යනකොට හරි ගියේ නෑ වැඩේ. මං ඒ ඉගෙන ගත්තු තැන අත්හැර දාලා වෙන තනියෙන් ගුරුවරයෙක් ඉගෙන ගන්න ගියා. නිසා මේක තමයි සාමාන්‍යයෙන් අභිධර්මයේ තියෙන ප්‍රතිචාරය. ඒ නිසා මේ අවාසනාවන්ත තත්ත්වයට ඔබ වැටෙන්න තේපන් මේක බැරි නෑ. එක පැත්තකින් බැලුවොත් සමාජලට ඔබ මෙතන ඉන්න උදවියට අපටත් වඩා බාහිර උගත්කම් තියෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් ඒ උගත්කමින් මේ ගන්න පුළුවන් කියන එකක් නෙමෙයි. ඒ උගත්කම උපකාර වෙනවා මේවා ගැනීමටත්. මොකද ඒ තැන්වලදී ඒ බාහිර උගත්කම් ගන්නත් හිතලමතල වැඩ කරලා තියෙන උත්සාහයෙන්. ඒ නිසා ඒ ආభాෂය ලබාගෙන හැබැයි මේක ධර්මය. මේක කෙලෙස් නැසීමට දුන්න මඟ පෙන්වීම කියන මතකයේ හිතේ නැති කරගන්නේ නැතුව යන්න. නැත්නම් දෘෂ්ටි ගතික වෙයි කලක් යනවා. ඒ නිසා ඒ විදිහට ඉස්සරහට යන්න අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ එකම ගුරුවරයා. ඒ ගුරුවරයාගේ මඟ පෙන්වීමයි මේ ඉගෙන ගන්න. මේ උපාධි ගන්න කරන දෙයක් නෙවෙයි. ලාභ ලබන්න කරන දෙයක් නෙවෙයි. සල්ලි හොයන්න කරන දෙයක් නෙවෙයි. මේ හුදෙක් කෙලෙස් දුරු කිරීමට අහිංසක ධර්මමය උත්සාහයක්. ඒ නිසා ඒ උත්සාහයට සීමා තියන්නට එපා. ලෞකිකත්වයේ යනකොට ලෞකික සැපවලට කම්සෝලට සීමාවන් තියන්න. ලෝකෝත්තර සැපත අනන්තයි. ඒ අනන්ත සැපත සාක්ෂාත් කරගන්න යනකොට දුකෙන් නමිස්ස විනාශ නොවන සැපත ඒ බාධා එල්ල කරලා නතර වෙන්න එපා. සීමාවන් තියන්නට එපා. අනාදිමත් සංසාරේ අපි ඇවිල්ලා තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට මේ මඟ පෙන්වීම දුන්නා. ඒක ලබන්නට පුළුවන් මට්ටමේ හොඳ ජීවිත ඔබ සියලු දෙනාටම ලැබිලා තියෙනවා. ඒ නිසා ඉස්සරහට යන්න. එවනම් අද දවසේ වැඩසටහනේ සමාප්තිය. මොකද අලුත් පාඩමකට යන්න අපට කාලය නැති. මේ පාඩම් දෙක ඔබට මං හිතන්නේ මට නම් ඔක සුළු දෙයක්. හැබැයි ඔබට ගොඩක් දේවල් මතක තියාගන්න තියෙනවා. ඒ නිසා මතක තියාගෙන ඊළඟ දවස්වලට පොද සූදානමක් ඇතුව එන්න කියන කාරුණික ආරාධනය කරමින් අද දවසට වැඩසටහනේ සමාප්තිය. හැම දිනාටම මේ ධර්මඥානයේ භාවනාඥානයේ අපේ ඉලක්කයයි චතුරාර්ය සත්‍ය අවබෝධය දක්වා උපකාර වේවායි මෛත්‍රී කරමින් අද දවසට වැඩසටහනේ සමාප්තිය. හැම දිනාටම පෙරවන්